දැම්ම යුනිෆෝම් එක ඔයාලට මහන්න හැටි කියලා දීලා තියෙනවා. මම අද මහන්නේ කර කැපුව. ඒ කියන්නේ කොටු කරක් දැම්ම යුනිෆෝම් එකක්. මගේ මම මිමි සකස් කර ගන්න ආකාරය, මිමි ගන්න ආකාරය, මිමි සකස් කර ගන්න ආකාරය මගේ පළවෙනි වීඩියෝ එකෙන්ම මම ඔයාලට හොඳටම පැහැදිලිවම කියලා දීලා තියෙනවා. හොඳ මම මෙතන යාර 3ක රෙදි ප්‍රමාණයක් අරගෙන තියෙනවා. අඟල් 45න් පොඩිම කියන්නේ එක වසරේ දුවෙකුට ඇඳුමක් මැහුවත් සායේ කියන්නේ පළල ප්‍රමාණයෙන් අපි මේ කිසිම විදියකින් රෙදි කඩලා අහක් කරන්නේ නැහැ. ඒ කියන්නේ පටියටවත් රෙදි සායේ පළලින් කඩන්නේ නැහැ. ඒ කියන්නේ එක වසරේ කෙට්ටුම දුවෙකුට වුණත් අඟල් 45ේම රෙදි ප්‍රමාණය එක පැත්තට එන විදියට රැලිය මේ සකස් කරගත්තොත් තමයි ලස්සන වෙන්නේ යුනිෆෝම් එක. යුනිෆෝම් එකේ අත් දෙකත් සායත් කරත් තමයි යුනිෆෝම් එකක ලස්සනම මේ විදිය වෙන්නේ. ඒක නිසා කොයියම් වෙලාවකවත් ඒ සායේ පළලින් රෙදි ප්‍රමාණයක් කඩලා අහක් කරගන්න එපා. 45 පළල ප්‍රමාණයෙන්ම දෙගුණේ ගන්න. සායේ උස අපි ගන්නකොට දන හිසේ යට නැම්මට තමයි සායේ උස අපි යුනිෆෝම් එකකට ගන්නෙ. ඒ කියන්නේ දන හිස නැම්මුවට පස්සේ එන නැම්මේ ඒ බිම ගෑවෙන ප්‍රමාණය තමයි අපිට සායේ ප්‍රමාණය වෙන්නේ. මේ R3 ප්‍රමාණය මම සායේ උස වෙන්නේ මේ දුවගේ අඟල් 24යි. 24ට මම කියන්නේ මහුම් වාසි වාටි මහුම් වාසි වලට අඟල් 3ක් එකතු කරලා 27කට 27 වගේ දෙගුණයක ප්‍රමාණයක රෙදි කඩා ගන්නවා. මේ ප්‍රමාණයට මම රෙදි කඩා ගන්නවා අඟල් 27 ප්‍රමාණයට. අපි ඊට පස්සේ ඉදිරිපස ඇඟ කොටස ඒ කියන්නේ ඉදිරිපස පළුව අපි කපා ගමු. මේ 45 රෙද්ද මේ පළල රෙද්ද අපේ මේ මිම්ම වෙන්නේ පපුව 36ක් නේ. 36 හතරට බෙදලා ඒ කියන්නේ යුනිෆෝම් එකක් අපි ඇඟ ගානටම මහන්නේ. යුනිෆෝම් එකකට මෙෂර්මන්ට් ගත්තත් අපි සාමාන්‍යයෙන් අඟල් 2ක විතර වගේ වැඩි ප්‍රමාණයකට තමයි අපි මෙෂර්මන්ට් එක ගන්නෙ. අපේ යුනිෆෝම් එකේ අපි ෂිපර් එකක් ඉන්නට දාන්නේ නැහැ. ඒ කියන්නේ ඉන ඕපන් එකක් නැහැනේ එකක්. අනිත් එක යුනිෆෝම් එකක් ඇඟේ ගානටම තදට තියෙනවට වැඩිය සැහැල්ලුවට ටිකක් වැටෙන්න වගේ තියෙනවා නම් තමයි යුනිෆෝම් එකක් ලස්සන. ඒක නිසා අපි සාමාන්‍යයෙන් වෙනත් ඇඳුමකට මිමි ගන්නවට වැඩිය චුට්ටිතක් අඟලක එකමාරක වැඩි ප්‍රමාණයකට තමයි අපි මෙෂර්මන්ට් එක ගන්න යුනිෆෝම් එකේදී. මේ මෙෂර්මන්ට් එක අපි කියන්නේ 11 වසරේ 12 වසරේ දුවෙකුගේ විතර තමයි මේ යුනිෆෝම් එක. ඒක නිසා සාමාන්‍යයෙන් කියන්නේ ලොකුවටම ඇඟේ ඉඩ කඩ තියන්නේ නැතුව සාමාන්‍ය ප්‍රමාණය කියන්නේ මම අඟල් එකමාරක් වැඩිපුර තමයි මෙෂර්මන්ට් එක කියන්නේ පපුවේ මෙෂර්මන්ට් එකට මම කොහොමද අඟල් භාගයක් එකතු කරනවනේ. ඒ ප්‍රමාණයට තව චුට්ටිතක් ඉඩ තියලා තමයි මම ගන්නෙ. බලා ගන්න. ඒකට පපුවේ මෙෂර්මන්ට් එක 36යි. 36 හතරට බෙදුවට පස්සේ 9යි. අපි සාමාන්‍යයෙන් ඇඳුමක් මහනකොට අඟල් භාගයක් එකතු කරනවා 9 මාරක් කරනවා. ඒත් මේ මෙෂර්මන්ට් එක අපිට 9 3 කාලයකට විතර වගේ ලොකු කරාට ප්‍රශ්නයක් නැහැ. මම 36 අරගෙන තියෙන්නේ පොඩ්ඩක් බුරුලියට. ඒ කියන්නේ ඇඟ ගානටම නෙවෙයි. ඒ කියන්නේ 34 35ක් විතර වගේ තමයි පපුවේ මෙෂර්මන්ට් එක. ඒක නිසා මම ඒ ප්‍රමාණයට ලොකු කරනවා 9යි 4න් 3කට මේ මෙෂර්මන්ට් එක හදා ගන්නවා. අඟලක විතර වගේ මැහුම් වාසි තියලා තමයි මම මේ ඇඳුම මහන්නේ. අපි අඟලක මැහුම් වාසි තියලා අපි මේ මිමි සටහන් කරගමු. 9 4න් 3 මම දිගටම සටහන් කරනවා මේ ආකාරයට. මම පැන්සලෙන් සටහන් කරන්නේ සුදු රෙද්දක් නිසා. මම මේ ඩිමයි පේපර් එකක නෙවෙයි මම මෙෂර්මන්ට් සටහන් කරන්නේ රෙද්දෙම නිසා. මේ ආකාරයට මම 9 4න් 3 සටහන් කරනවා. ඊට පස්සේ මම කර ඉදිරිපස කර ගාව ඉඳලා තමයි මෙෂර්මන්ට් එක හදාගන්නේ. සාමාන්‍යයෙන් අපේ කරේ පළල අපි 2මාරකට තමයි සටහන් කරගන්නේ. මේ ආකාරයෙන් 2මාරකට සටහන් කරගෙන එතන සිට අඟල් 4ක් සටහන් කරනවා. මම මේව ඔයාලට පැහැදිලිවම කියලා දීලා තියෙනවා. මේ මෙහෙම 4ක් සටහන් කරගන්නවා. හැමතිස්සෙම මැහුම් වාසි වලට අඟල් භාගයක් රෙදි වාටියේ සිට අපි තියා ගන්න ඕන. මේ ප්‍රමාණයේ සිට ඉදිරිපසදී අඟල් 1මාරක් පහතින් තමයි අඟල් 4 මෙෂර්මන්ට් එකේ ඉඳලා අඟල් 1මාරක් පහතින් සටහන් කරගෙන මේ උර කර අග මිම්මත් මේ අඟල් 1මාරක් පහතින් මිම්මත් යා කරනවා.
යා කර ඒ මත අපි ඉදිරි උරහිස තමයි සටහන් කරගන්නේ. ඉදිරි උරහිස අඟල් 13යි. ඒ අඟල් 13 දෙකට බෙදුවට පස්සේ අඟල් 6මාරයි. මේ 6මාර අපි මේ ආකාරයෙන් සටහන් කරගන්නවා. හැමතිස්සෙම අත් කට වෙන්නේ ඇඟේ උසෙන් භාගයක මෙන්න. මේ දුවගේ ඇඟේ උස වෙන්නේ අඟල් 16යි. 16න් භාගේ අඟල් 8යි. එතකොට 8ක් සටහන් කරගන්නවා. ඒ 8 එන්නේ හරියටම නිකන් ඇඟේ ගානටම. ඒක නිසා යුනිෆෝම් එක පොඩ්ඩක් සැහැල්ලුවට තිබුණෙම තමයි. මොකද අපි උදේ ඇඳලා පස්සේ දවල් වෙනතුරුම පමණ කියලාට ටියුෂන් යනවනේ අපි හැන්ද වෙනතුරුම යුනිෆෝම් එක ඇඟේ තියෙනවනේ. එතකොට අපහසුයි. ඒක නිසා මම තව අඟල් භාගයක් පහත් කරලා මෙෂර්මන්ට් එක සටහන් කරගන්න මේ ආකාරයෙන්. එතකොට 8මාරකට මම මෙෂර්මන්ට් එක හදාගත්තේ. ඒ 8මාර මේ ආකාරයෙන් සටහන් කරගන්නවා. එතකොට ඉදිරි උරහිසේ අග සිට තමයි 3මාරක් පහතින් මෙන්න සටහන් කරන්නේ. මේ ආකාරයෙන් 3මාරක් පහතින් මේ විදිහට සටහන් කරගෙන 3මාරක් පහතින් මෙන්න අඟල් 13යි. 13 දෙකට බෙදුවට පස්සේ 6මාරයි. ඒ 6මාරට මම තව අඟල් භාගයක් එකතු කළා. ඒ කියන්නේ අඟල් 7ක් වෙන්න මම මෙෂර්මන්ට් එක සටහන් කරගන්නවා. ඒ කරන්නේ යුනිෆෝම් එකක් නිසා පොඩ්ඩක් සැහැල්ලුවට තියෙන්නේ. එතන මේ අගත් මේ 3මාරෙ මිමත් මේ උරුහිසේ මිමත් යා කරනවා. කව ආකාරයට යා කරන්නේ මේ විදියට. කොටු කරක් නිසා මම මේ කර අග සිට අඟලක් 3 කාලක් ඈතින් තමයි මම කර සටහන් කරගන්නේ. බෙල්ලටම කියන්නේ පමණක් ඉස්කෝලේ වල බෙල්ලට ගාවටම කොටු කර තියෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට ගැඹුරෙන් අඩු පළලින් වැඩි කරක් තමයි මේ යුනිෆෝම් එකක බොහෝ වෙලාවට තියෙන්නේ. ඒක නිසා මම අඟලක කියන්නේ ඔයාලගේ ඉස්කෝලේ වල තියෙන ප්‍රමාණය අනුව ඔයාලා ඒක සටහන් කරගන්න. මම අඟලක පළලට කරක් මේ කරේ අග සිට පළල් කරනවා තව අඟලක් කර. සාමාන්‍යයෙන් අපේ කරක කියන්නේ ඉදිරිපස කරේ ගැඹුර වෙන්නේ අඟල් 3ක්. ඒ කියන්නේ මම මේ කියන්නේ හැමතිස්සෙම මේ 10 වසර 11 වසර 12 වසර විතර දුවෙකුගේ මෙෂර්මන්ට් තමයි මම මේ කියන්නේ. එතකොට දැන් එක වසරේ දුවෙකුගේ නම් මීට වැඩි. ඒ කියන්නේ 1.3 කාලා දෙකත් අතර තමයි කරේ ගැඹුර සටහන් වෙන්නේ. එතකොට පළලත් ඒ ආකාරයෙන් අඟල් 1මාරක් 1.3 කාලා ඒ කියන්නේ බබාලගේ තර කියන්නේ ප්‍රමාණය අනුව උපරිමයෙන් අඟල් 2කට විතර පළල කරක් තමයි එතකොට යන්නේ. ඒ ආකාරයෙන් අපි හැමතිස්සෙම මෙෂර්මන්ට් වෙනස් කරගන්න ඕන. මම මේ දුවගේ සාමාන්‍ය මේ දුවෙක් නිසා මෙයාගේ කරේ ගැඹුර වෙන්නේ 4ක්. ඒ වුණාට මම කර ගැඹුර 4මාරකට මොකද බෙල්ලටම කොටු කරක් හිටින්නේ නැහැ. තව චුට්ටියක් පහත් වෙනවා. අඟල් 4මාරක කර ගැඹුරකට යනවා. ඒ 4මාර සටහන් කරගත්තා. ඒ 4මාර මම මේ ආකාරයෙන් රේඛාවක් ඇඳලා මේ රේඛාවත් යා කරනවා. එතකොට මෙතන පළල 3යි කාලක් මම ඒ 3යි කාල මෙතන සටහන් කරගන්නවා මේ ආකාරයෙන් සටහන් කරගෙන මේ දෙක යා කරනවා. දැන් සමහර විට ස්වීට් හાર્ට් හැඩේ කරක් වෙන්නත් පුළුවන් ඒ ඉස්කෝලේ තියෙන. එතකොට අපි කරන්නේ මේ කර මේ ආකාරයෙන් පොඩි උඩට පොඩ්ඩක් අව ආකාර කරනවා. එහෙම ඒ ආකාරයෙන් නැත්නම් මේ ආකාරයෙන් ඒක අපිට අවශ්‍ය ආකාරයට අපිට කර වෙනස් කරගන්න පුළුවන්. මම මහාන ගවමේ කර කොටු කරක් මේ ආකාරය. ඒකට මම මේ දැන් උර සිට ඉන්න මේ මිම්ම සටහන් කරගන්නේ මෙතන සිට. මේ ස්ථානයේ ඉඳලා නෙවෙයි මේ කරේ කොනේ සිට. එතන සිට අඟල් 16ක් පහතට මෙහෙම සටහන් කරගන්නවා. ඒ රේඛාව මම මේ ආකාරයෙන් සරල රේඛාවක් වශයෙන් යා කරනවා. මම අංශයෙන් ඔයාලට පේන්න මේ රේඛාව තවත් හද කරනවා. අංශයෙන් අඟලක් පහතට අඟලක ඩාට් එකක් දානවා. ඩාට් උස 9යි. ඒ වුණාට අපි මෙතන මේ ඩාට් එක මෙතෙන්ටම අපි දාන්නේ නැහැ. එතන සිට අඟලක් මේ පැත්තෙන් පහතටත් මේ රේඛාව පිටට මේ පැත්තට පහතටත් තමයි අපි ඩාට් එකක් සාමාන්‍යයෙන් අඟලක හැමතිස්සෙම අඟල උඩට යටට හරහට හැම පැත්තෙම අඟල අඩු කරලා තමයි අපි ඩාට් එකක් සටහන් කරගන්නේ. 9ක ඩාට් එක මම 10ට මෙහෙම සටහන් කරගෙන ඩාට් එකේ පළල 6යි 6 දෙකට බෙදුවට පස්සේ 3යි. ඒකෙන් නැවතත් මම තව අඟලක් මේ පැත්තට සටහන් කරගන්නවා. වම් අත පැත්තට සටහන් කරගෙන එතෙන්ට තමයි මම ඩාට් එක මේ අංශයේ ඩාට් එක මහන්නේ. මේ ආකාරයෙන් අංශයෙන් ඩාට් එකක් දාන්න හේතුව හැමතිස්සෙම අපේ ඉදිරිපස
පළුවට වැඩි අපේ ඇඟේ පිටුපස ඇඟ කොටයි ඒ කොට ප්‍රමාණය හදාගන්න තමයි අපි ඩාට් එකක් දාන්නේ. එතකොට තමයි ගවුම නිවැරදිව ලස්සනට එන්නේ. මේ ආකාරයෙන් මම අංශේ ඩාට් එක දැම්මා. ඊට පස්සේ මම ඉන්නට ඩාට් එකේ පළල මම සටහන් කර ගන්නවා. ඩාට් එකේ පළල 6යි. ඒකෙන් භාගේ අඟල් 3යි. ඒ මම නැවතත් ඉනෙත් මේ උඩත් සටහන් කර ගන්නවා. මෙතන පොයින්ට් එකේ සිට අඟලක් පහතින් මෙහෙම සටහන් කරගෙන මේ මෙතන ඩාට් එක මම සටහන් කරගන්නේ. දැන් අපි ඉනේ ඩාට් එක හදාගන්නේ. ඉනත් පපුවත් අතර වෙනස තමයි අපි අංශයට ඩාට් එකටත් අපි ගන්නෙ. එතකොට ඉන වෙන්නේ අඟල් 30යි. 32කට බෙදුවට පස්සේ අඟල් 15යි. අපි වෙන අවස්ථාවල් වලදී අපි ඉදිරි ඉනත් පිටුපස ඉනත් කියලා ඉන මේ වෙන් කරගන්නවා. ඒත් යුනිෆෝම් එකේදී අපිට එතකොට නැත්නම් අයන් කරනකොට ලස්සනට එන්නේ නැහැ. ඒක නිසා අපි ඉන සම්පූර්ණයෙන්ම ඉදිරිපසත් පිටුපසත් එකම ආකාරයට තමයි ගන්න. ඒ කියන්නේ අපි ඩාට් එකත් අංශයත් එකම විදියට තමයි අයින්ට කරන්නේ සමානව. ඒක නිසා අපි ඉනෙමින්ම 30යි 32කට බෙදුවට පස්සේ 15යි. ඒ 15 දෙකට කියන්නේ අපි මොකද කෑලි 4කට මේ ඉදිරිපස පළුව අපි දෙකට නමලා අරගෙන තියෙන්නේ. එතකොට අපි ඉදිරිපස මිම්මෙන් ඒ කියන්නේ 15 මිම්ම ආපහු නැවතත් දෙකට බෙදන්න ඕනේ. එතකොට 7මාරයි. 7මාරත් එතකොට අපි පපුව අරගෙන තියෙන්නේ 9 4න් 3කට. 9 4න් 3ත් 7මාරත් අතර වෙනස. එතකොට 7මාරත් 9 4න් 3ත් අතර වෙනස. දෙකයි කාලක වෙනසක් එනවා. අපි ඒ දෙකයි කාල ඒ ආකාරයෙන්ම ගන්නෙ නැතුව ඉන තව චුට්ටියක් ලොකු වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මම ඩාට් එකට අඟලකුත් අංශයට අඟලකුත් වශයෙන් අඟල් 2ක විතරක් වෙනස ගන්නවා. එතකොට ඒ අඟල් කාල අපි ආපහු වැඩි ඉන්නට කියන්නේ එතකොට 31කට විතර වගේ ආසන්න ඉනක් තමයි අපිට හැදෙන්නේ. මම ඒ ආකාරයෙන් එතකොට මේ කියන්නේ ඩාට් එකේ පළල මිම්ම අඟල් මේ ආකාරයෙන් අඟලත් අංශයේ 9 4න් 3 සටහනේ අංශයේ ඒ දෙක අතර වෙනස ඒ අඟලත් මේ ආකාරයෙන් සටහන් කරගන්නවා. දැන් කියන්නේ මහත වගේ බබෙක් නම් අපි මීට වැඩි. එතකොට අපිට මේ සාමාන්‍යයෙන් ඩාට් එක අඟලක් දාලා අංශයෙන් අඟල් භාගයක් විතර අයින්ට කරලා මැහුවට කමක් නැහැ. මොකද අපිට ඇඳුම ඇඟේ දාගෙන කොහෙමකට ඕපන් එකක් නැති නිසා ඇඳුම ඇඟේ දාන්න පහසු වෙනවා. අපිට අවශ්‍ය නම් මේ ඩාට් එකත් අඟල් භාගයකට දාලා අංශයටත් අඟල් භාගයක් දාලා ඒ විදිහට අපේ ඉන ලොකු කරගෙන මහන්න පුළුවන්. ඔයාලා ඒ කියන්නේ ඔයාලගේ බබාගේ හැටියට ඒ ගැන හිතලා ඒ වෙනසවල් ඇති කරගන්න. මම මේ ඩාට් එක අඟලකුත් මේ ආකාරයට මෙතන අංශය අඟලකුත් මම දානවා. ඒ අඟල මම ගෙනියන්නේ මේ මෙතන මේ අංශයෙන් අපි දාපු ඩාට් එකේ මේ ස්ථානයට තමයි මම මේ අඟල ඇල කරලා මේ ආකාරයෙන් ගෙනියන්නේ. මේ ආකාරයෙන්. ඒතකොට මේ දෙක අතර මැද සටහන මම මේ විදිහට සටහන් කරගෙන ඒක හරහා තමයි මම මේ රේඛාව ගෙනියන්නේ. මේ පොඩි වක්ක ආකාරයකට තමයි මම ඒ රේඛාව ගෙනියලා මේ දෙක අතරින් මම ගෙනියනවා. ඒතර මෙතනත් හරහා තමයි මම නැවත ඊළඟ සටහන ගෙනියන්නේ මේ ආකාරයෙන්. මේ විදිහට. දැන් අපේ ඉදිරිපස පළුව හරි. අපිට දැන් කියන්නේ මේ මැද අපිට පොඩ්ඩිත්තත් තව අඟල් භාගයක් විතර පහතට ගන්න පුළුවන්. හැබැයි මේ මැදින් විතරයි මේ ආකාරය. මොකද අපේ ඇඟ ඉදිරිපස තියෙන පොඩි කවාකාර හැඩයකට ඒ හැඩේ ගන්න. එතකොට අර බෙල්ට් එක බැන්දම ලස්සනට ඒ ගානට එනවා. හැබැයි ඉනෙන් අපිට ඒ අඟල් භාගෙ පහත් කරන්න බෑ. ඉනේදී අපේ ඇඟ කොටයි. අංශයේ පැත්තෙන් අපේ ඇඟ කොටයි. මේ ආකාරයට මම අඟල් භාගයක් පහත් කරලා මේ ආකාරයට පොඩි කවාකාර හැඩයකට මේ ඇඟ ගෙනියනවා. එතකොට ලස්සනයි මේ විදිය ඔයාලා හැමතිස්සෙම හිතන්න. එතකොට තමයි ලස්සන සාර්ථක ඇඳුමක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ මේ ඉදිරිපස මින්ම. අපි දැන් ඒක කපා ගමු. අපි මේ සටහන් මේ ආකාරයෙන්ම මැහුම් වෙන තැන්වලදී අපි සටහන් යොදා ගන්නවා අනිත් පැත්තට. අපි
අපි දැන් පිටුපස පළුව නිර්මාණය කරගමු. ඉදිරි අපේ උර සිටින මින්ම අඟල් 16යි. ඒත් අපි අංශයෙන් අඟලක ඩාට් එකක් දාපු නිසා එතකොට අපිට 16න් අඟලක් අඩුයි. එතකොට පිටුපස උස වෙන්නේ අඟල් 15යි. ඒ ඔයාලට පැහැදිලි ඇති. 15 මම සටහන් කරගන්නවා අඟල් භාගික මැහුම් වාසි මෙහෙම අයින්ට කරලා අඟල් 15 සටහන් කරගන්නවා මේ ආකාරයට. මම දැන් පිටුපස පළුව මම මේ පැත්තේ සිට කපාගෙන යනවා. එතකොට මම පළමුවෙන්ම මේ නිර්මාණය කරගන්නේ උරහිසනේ. එතකොට මැද සිට රෙද්ද දෙකට නමලා අරගෙන තියෙන්නේ. ඔයාලට ඕන නම් අහපාට දෙක එකට එන්න අරගෙන ඉවරලා අඟලක මැහුම් වාසිය තියලි වෙලා එතන ඕපන් එක පිටිපස්සට ඒ ආකාරයෙන් එන්න ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ඕපන් එකක් නිර්මාණය කරලා මේ ඕපන් එක දාන්නත් පුළුවන්. මම ඒ විදිහට මම මහන්නේ. ඔයාලට අර ආකාරයෙන් කරගන්නත් පුළුවන්. එතකොට අපිට අඟල් 4ක විතර වගේ විවරයක් ඉතුරු කරලා ඉතුරු ටික මහලා එතෙන්ට බොත්තමක් හක් එකක් ඒ ආකාරයෙන් අල්ලන්නත් පුළුවන්. මම මේ ආකාරයෙන් මහලා ඔයාලට පෙන්නන්නම්. මම මේ දෙක නමපු නැම්මේ සිට අඟල් 2කමාරක් කරේ බෙල්ල මහත 2කමාරක් සටහන් කරගෙන එතන සිට අඟල් 4ක් සටහන් කරගෙන එතන සිට පහතට ඉදිරිපසදී අඟල් 1කමාරයි පිටුපසෙද්දී අඟලයි ඒ අඟල සටහන් කරගන්නවා. මම මේ දෙක යා කරනවා. මේ ආකාරයෙන් මම ඉදිරිපසදී මම අඟලක් තව කරේ සිට පළල් කරා. මම මෙතෙන්දි ඒ ආකාරයෙන්ම අර අග සිට අඟලක් පළල් කරලා සටහනක් යොදා ගන්නවා මේ විදියට. ඊට පස්සේ පිටුපස උරහිස. පිටුපස උරහිස 15 මාරය. 15 මාර දෙකට බෙදුවට පස්සේ 7යි 4න් 3යි. මම මේ මැද සිට 7යි 4න් 3 මේ ආකාරයෙන් සටහන් කරගන්නවා. මම ඔයාලට කියලා දීලා තියෙනවා මම මේ කරන විදිය නිවැරදිවම ඕනම කෙනෙකුට ඇඳුම් නිර්මාණය කරගන්න පුළුවන් විදියක්. ඒක නිසා මට හැමතිස්සෙම ඉදිරි උරහිසත් පිටුපස උරහිසත් කියලා දෙකක් තියෙනවා. එක උරහිසක් මත සිට නෙවෙයි මම ඇඳුම් නිර්මාණය කරන්නේ. එතකොට ලස්සන ඇඟට නිවැරදිම විදියට ඇඟේ හිටින ඇඳුමක් නිර්මාණය වෙනවා. අපිට මෙතෙන්දී ඉදිරිපස අපි කරත් පිටුපස කරත් අපි නිවැරදිද කියලා මේ බලා ගන්න ඕනේ. එහෙම නිවැරදි නැත්නම් අපිට හැමතිස්සෙම කරේ වෙනස ඇති කරගන්න වෙන්නේ මේ කර පැත්තෙන්. උරහිසෙන් නෙවෙයි. මේ උරහිසේ අගත් ඉදිරිපස උරහිසේ අගත් මේ ආකාරයෙන් මෙතන මේ අග දෙක එකට තියලා මේ විදියට මම මේ අපි සටහන යොදාගත්ත තැන නිවැරදිද කියලා බලනවා. මේ ඉදිරිපස උරහිසේ අග මේ පිටුපස උරහිසේ අගට මම තියලා ඉවර වෙලා මම මෙහෙම මෙතෙන්ටම ගෙනල්ලා බලනවා. එතකොට තව පිටුපසදී අපිට පිටුපස මේ කියන්නේ ඉදිරිපසත් පිටුපසත් එයාගේ උරහිසේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනසට අපි ඇඳුම නිර්මාණය කරේ නැත්නම් ඒ ලස්සන වෙන්නේ නැහැ. එතකොට මම මේ පිටිපස්ස කර සිට අඟලක් නේ සටහන් කරගත්තේ. එතකොට ඒ අඟල සටහන් කරගෙන මදි. එයාගේ ලස්සන ඇඳුමක් නිර්මාණය කරගන්න නම් එයාට මේ වෙනසටම මම ඇඳුම නිර්මාණය කරගන්න ඕන. මේ උරහිසේ අග සිට මේ කරට ගෙනාවා. මේ උරහිස් දෙක හරියටම නිවැරදිව තියලා තියෙනවා. දැන් මම මෙතෙන්ටම මේ සටහන යොදාගත්තා. එතකොට එයාගේ කර මම නිර්මාණය කරගන්න ඕන මේ ආකාරයට. මේ අඟල සටහනට නෙවෙයි. මොකද එයාගේ බෙල්ල පැත්තෙන් පිටිපස්සෙන් ඉදිරිපස්සට වැඩිය බෙල්ල මහතයි. ඒක නිසා තමයි මේ වෙනස එන්නේ. එතකොට අපිට ලස්සන උරහිසක් ලස්සන විදියට ඇඳුම නිර්මාණය වෙනවා. ඉතින් මෙතන සිට මම අත්කට ගත්තේ ඉදිරිපසත් 8මාරයි. මම ඒක නිසා පිටුපසටත් අඟල් 8මාරම සටහන් කර ගන්නවා මේ ආකාරයෙන්. පපුවෙමින්ම 9 4න් 3යි. 9 4න් 3 මේ ආකාරයෙන් දිගටම සටහන් කර ගන්නවා. 9 4න් 3 ගන්න හැටි මම ඔයාලට කියලා දුන්නා දැන්. එතන පිටුපස 5මාරක් පහතින් මින්ම අඟල් 14යි. 5මාරක් පහතින් මින්ම ගන්න මේ උරේ අග සිට 5මාරක් පහතින් මේ ආකාරයෙන් අඟල් 14 දෙකට බෙදුවට පස්සේ අඟල් 7යි. මම ඉදිරිපසෙදිත් අඟල් භාගයක් වැඩියෙන් සටහන් කරා. මොකද ලියනකොට පිටිපස්සේදී අපි පිටිපස්සෙන් ඉදිරිපසට නැමිලා හිටින්නේ. ඒතර ලිවීමට පහසුවට කියන්නේ පහත් වීමට පහසුවට තමයි අපි තව අඟල් භාගයක් එකතු කරන්නේ. මම පිටිපස්ස 5මාරක් මිම්මෙත් ඒ ආකාරයෙන්ම අඟල් භාගයක් එකතු කළා 7මාරකට මම සටහන් කරගන්නවා මේ විදියට. මම ඒව යා කරනවා ඒ සටහන්.
මේ ආකාරයෙන් ඊට පස්සේ අපි ඩාට් එක සටහන් කරගන්නවා. ඩාට් එකේ පළල අඟල් 6යි. ඒ අඟල් 3ට සටහන් කරගෙන ඩාට් එකෙන් මේ භාගය මම ඉදිරිපස්ස ඩාට් එකටත් අංශයටත් අයින්ට කරේ අඟල මම පිටුපසටත් ඒ ආකාරයෙන්ම සටහන් කරගන්නවා. මොකද එතකොට අපිට අයන් කරනකොට ඇඳුම හරිම පහසුයි. මේ ආකාරයෙන් අත් කටට අඟලක් විතර පහතින් හිටින්න අපි ඩාට් එක සටහන් කරගත්තා නම් මේ ආකාරයෙන් මේ අත් කටේ මෙම්ම ඊට වැඩි අඟලක් එකමාරක් පහතින් සටහන් කරගත්තම තමයි හරියන්නේ මේ ඩාට් එක. මම ඒ ආකාරයෙන් සටහන් කරගත්තා. දැන් මම ඒව යා කරනවා. මේ විදියට අපි පිටුපස පළුව නිර්මාණය කරගෙන ඉවරයි. දැන් ඊට පස්සේ අපි ඕපන් එක කරෙන් ඕපන් එක මම මේ පළුව කපලා ඉවර වුණාට පස්සේ මේ සාදා ගන්නවා. මම අඟල් 4ක විතර විවරයක් දානවා. මේ ආකාරයෙන් මොකද කාර්යයේ පළලකුත් තියෙන නිසා අඟල් 4ක විතර විවරයක් ඇති. මේ ඩාට්ටුත් මම අනිත් පැත්තත් සටහන් කරගන්නවා. දැන් අපි අත් දෙක නිර්මාණය කරගමු. අතේ උස අඟල් 7ක්, අතේ කඳ මහත අඟල් 13ක්. ඒ වුණාට අත නිර්මාණය කරන්නේ මම අඟල් 13මාරකට 14කට විතර. මොකද 13 අත එයාගේ ගානටනේ යුනිෆෝම් එකේ අපි ඇඟත් පොඩ්ඩක් ලූස් එකට ගත්තේ. ඒක නිසා ඒ ප්‍රමාණයම අපේ අතත් ලොකු වෙන්න ඕන. එතන මම අඟල් 14කට අත නිර්මාණය කරගන්නවා. අඟල් එකමාරක මහුම් වාටියක්. ඒ කියන්නේ අතේ වාටිය මම අඟල් එකමාරකට නමල තමයි මහන්නේ. එතකොට හතත් උඩින් තියෙන අඟල් භාගෙ මහුම් වාසියත් යට අඟල් එකමාරත් ඒ හතට එකතු වෙන්න ඕන. එතකොට අඟල් 9ක රෙදි ප්‍රමාණයක් උස රෙදි ප්‍රමාණයක් වෙන්න ඕන. අනිවාර්යයෙන් මේක අහවාටි උසට මේ තියෙන අහවාටි දෙක ඒ මත තමයි මම දෙකට නමලා තියෙන්නේ. ඒ විදියටම අත නිර්මාණය වෙන්න ඕන. හරහාවොත් අත නිර්මාණය වෙන්නේ නැහැ ලස්සනට. දැන් මම අඟල් 9ක රෙදි ප්‍රමාණයක් මම නමා ගන්න ඕන. මේ ආකාරයෙන් චුට්ටික් වැඩි මම මේ ප්‍රමාණය මම 9යි දශමයක් තියෙනවා. ඒ ප්‍රමාණය මම හැමතැනම සටහන් කරගන්නවා. මොකද ඒ රෙද්ද නිවැරදි ආකාරයටම එකෙල් එන්න ඕන නිසා මේ විදියට. එතන සිට තමයි මම අත උඩට නිර්මාණය කරගන්නේ. මම අඟල් එකමාරක වාටියක් සටහන් කරගන්නවා මේ විදියට. මේ අඟල් භාගයත් අඟලත් මේ අඟල් එකමාරක අතෙන් පල්ලෙහාට වාටිය තියෙනවා. මෙතන සිට අත අඟල් 7යි. මම 7 මේ ආකාරයෙන් සටහන් කරගන්නවා. සාමාන්‍යයෙන් අපේ කියන්නේ පොඩිම බබෙකුගේ නම් අඟල් 3කදී තමයි අපි අත නිර්මාණය කරන්නේ. 3 තමයි අපි අත කඳ සටහන් කරගන්නේ. එතනින් සිට අපි සාමාන්‍යයෙන් අඟල් 4දී තමයි අත සටහන් කරගන්නේ. මම 8මාරකට අත් කටක් ගත්ත නිසා මම 4යි කාලකට අත සටහන් කරගන්නවා පහතට. මම මේ අත මුදුනේ සිට අඟල් 4යි කාලක් සටහන් කරගන්නවා පහතට. මෙතන සිට මම අඟල් 4යි කාලක් සටහන් කරගන්නවා. ඒ අඟල් 4යි කාලේ සටහන මත තමයි මම අතේ කඳ සටහන් කරගන්නේ. අතේ කඳ අඟල් 14යි. ඒතර මහුම් වාසි අඟලක් ඇරලා මේ ආකාරයෙන් මම අඟල් 14 සටහන් කරගන්නවා. මේ විදියට. එතකොට මම මෙතනත් ඒ ආකාරයෙන්ම සටහන් කරගෙන මැද සටහන් කරගන්නේ. එතකොට 14න් භාගේ අඟල් 7යි. මම මේ ආකාරයෙන් අඟල් 7 සටහන් කරගන්නවා. ඒ කියන්නේ අතේ මුදුන සටහන් කරගන්න මම එහෙම කරේ. ඊට පස්සේ මේ මුදුනත් මේ අතේ අග මේ කඳ සටහන් කරගත් ස්ථානයත් අතර මිම්ම 4ට බෙදෙනවා. ඒ කියන්නේ එතන සිට මෙතෙන්ට ආපු මිම්ම අඟල් 8යිනේ. 8න් භාගේ අඟල් 4යි. ඒ 4න් භාගේ අඟල් 2යි. මේ ආකාරයෙන් මම සටහන් මේ ආකාරයට මම සටහන් 4කට කොටස් 4කට බෙදා ගන්නවා. ඉදිරිපසත් මම මේ ආකාරයටම සටහන් කරගන්නවා. නිවැරදිවම ඒ රේඛා දෙකම එකම සමානයි. මෙතනටත් අඟල් 8 එන්නේ. මේ ආකාරයෙන් මම කොටස් 4කට වෙන් කරගත්තා. මේ ඉදිරිපස මේ අතේ පිටුපස ඉදිරිපසදී මේ පළවෙනි සටහනේ සිට අඟල් කාලක් පහතට සටහන් කරගන්නවා.
මෙතන සිට මේ මුදුනට පහතින් ස්ථානයේ සිට අඟල් භාගයක් උඩට සටහන් කරගන්නවා මේ ආකාරයෙන්. මේ පිටුපස මේ සටහනේ සිට 0.5ක්. ඒ කියන්නේ 1 2 3 4 5ක් 0.5ක් සටහන් කරගන්නවා උඩට. මෙතෙන්දී ආපහු නැවතත් අඟල් කාලක් 0.2ක් මේ ආකාරයෙන් පහතට සටහන් කරගන්නවා. මේ රේඛාවල් යා කරනවා. කවාකාරේන ආකාරයට මේ රේඛාවල් යා කරන්න. එතකොට අත අගත් අපි අඟලක මහුම් වාසි තියලා තමයි අත නිර්මාණය කරගෙන තියෙන්නේ. අතේ මැද සටහන් කරගෙන අඟල් 13කට අග සටහන් කරගන්නවා. මේ ආකාරයට දැන් අපේ මේ අත නිර්මාණය කරගෙන අවසන් අපි ඒක කපා ගමු. අපි මේ අග ස්ථානයේදී පොඩ්ඩක් මේ ඇල ආකාරයට තමයි කපා ගන්නෙ. අපි සටහනක් එතෙන්දී යොදා ගන්නවා. මේ ඉදිරිපස මම කට් එකක් දාලා ඉදිරිපස වෙනම සටහන් කර ගන්නවා. එතකොට මම මගේ අතේ ඉදිරිපස පළුවට තමයි මේ අත් දෙක මේ සටහන් වෙන්නේ. මේ ආකාරයෙන් සටහන් යොදාගෙන ඊට පස්සේ අපි කරවාටියක් පටියක් කපා ගන්න ආකාරය බලමු. අපි ඉදිරිපස කරපටිය නිර්මාණය කරගමු. අඟල් දෙකක විතර වගේ මහතකට හිටින්න. ඒ කියන්නේ මේ කරේ සිට අඟල් ඒතර මහල ඉවර වෙනකොට අඟල් දෙකක විතර වගේ වෙන. ඒතර දෙකමාරක්. අපි මේ මහතට වගේ හිටින්න කරපටි දෙක නිර්මාණය කරගන්නවා ඉදිරිපසත් පිටුපසත්. මේ ආකාරයෙන් තියලා මේ කර තියලා නිවැරදිවම කර කැපෙන කපා ගන්නේ නැතුව මේ ආකාරයෙන් නිවැරදිවම තියලා අපි ඒ කර්ම යලි නිර්මාණය කරගන්නවා. මේ අපේ ඇඟේ කොටස තියෙනකොට මේ යට කොටස කටියේ කොටසෙන් පොඩ්ඩක් දශම භාගයක් විතර වගේ මේම තියලා ඕන අපි කපා ගන්න. මොකද අපි මේක දිගහැරියට පස්සේ නිවැරදිවම එන්න ඕන කර ගොටු ගහන්නේ නැති ආකාරයෙන්. ඒක නිසා ඒ විදිහට තියලා අපි මේ ඇද ඔක්කොම කපාලා ඉවත් කරගෙන ඒ ඉදිරිපස කොටස පිටිපස කොටස මේ ආකාරයටම තියලා පිටිපස කරත් නිර්මාණය කරගන්නවා. අපි එතකොට මේ කොටසදී මේ අපේ විවරයේදී අපි පයිපින් එකකින් ඒ කොටස අපි යන්න ඕන. ඊට පස්සේ අපි පටිය නිර්මාණය කරගමු. අපිට යාර දෙකමාරකදී ප්‍රමාණිකින් මේ ඇඳුම නිර්මාණය කරගන්න පුළුවන්. අපි පටිය අඟල් කියන්නේ පටිය මහත වෙන්න ඕන අඟල් 1මාරක් පමණ. එතකොට අඟල් 3මාරක විතර වගේ මහත ප්‍රමාණයට අපේ ඉන අඟල් 30යි. ඒ වුණාට අපිට ඒක හක් එක ටික් එක බොත්තම ඒ වගේ දාන්න පුළුවන් වෙන සාමාන්‍ය අපිට මේ ඉනාව 31කට විතර වගේ. එතකොට ඒ ප්‍රමාණය අපි තියලා තමයි කපා ගන්න ඕන. අඟල් 4ක ඒ කියන්නේ 3මාරක් 4ක විතර 3මාරක විතර 4ක පටියක් කපා ගත්තොත් අපිට 3මාරකට විතර මැවුම් වාසි ගියාට පස්සේ මහල අවසන් කරගන්න පුළුවන්.
මේ හතරක පටියක් අපිට ගත්තට පස්සේ මේ ආකාරයෙන් එන්නේ. ඒතකොට දෙකකට නැමෙනකොට අඟල් භාගයක විතර මෙහුම් වාසි ගිහලා එකමාරක විතර වගේ පටියක් අපිට එනෝනේ. අඟල් 34ක 35ක විතර වගේ. ඒ කියන්නේ යාරක ප්‍රමාණයක පටියක් කපාගෙන අපි ඊට පස්සේ ඇඳුම නිර්මාණය කරන මහාන ආකාරය බලමු.